ළමයි ආයිබෝවන් හැමෝටම ආයිබෝවන් හොඳ ලස්සන රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා සියලුම දරුවන්ට ආරාධනා කරනවා ඔන්න අද දවසේ පේපර් ක්ලාස් එකත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්න අතිශයින්ම වැදගත් ප්‍රශ්න කීපයක් තමයි අපි කතා කරන්න ලෑස්තිලා ඉන්නේ අපිට මම හිතන්නේ අපි ලබා දීපු පේපර් එකේ 6 වෙනි ප්‍රශ්නේ සිට තමයි අද දවසේ ඔයගොල්ලොත් එක්ක අපේ පුංචි ළමයි කතා කරන්න තියෙන්නේ මම හිතනවා සියලුම දරුවෝ උත්තර ලියලා ඒ සඳහා සූදානම් වෙලා ඉන්නවා කියලා ඒක නිසා හැමෝම ඒ ලියපු උත්තර ටික අරගෙන ලෑස්ති වෙන්න. හැබැයි පුතේ මම නැවතත් කතා කරනවා මේ ඉතාම හොඳ ප්‍රශ්න සාකච්ඡාවක් මේ කරන්නේ අපි තෝරගත්ත ප්‍රශ්න ඒ වගේම තෝරගත්ත ප්‍රශ්න පත්‍රය ඉතාමත්ම ගුණාත්මක බවින් ඉහළ ඒවා. ඒක නිසා මූලධර්ම පිළිබඳව අවබෝධය සහ සරල ගණනය කිරීම ආශ්‍රිත ප්‍රශ්න ගණනාවක් අද දවසේ තියෙනවා. මම හිතනවා මේක ඔබේ දැනුම වර්ධනය කරන්නට ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන්නට අතිශයම ප්‍රයෝජනවත් වෙවි කියලා. හැබැයි මම ලියන වෙලාවට උත්තරේ ලියන්න සූදානමින් නම් අපි සමග ඉන්නේ ඒක නිෂ්ඵල වැඩක්. ඒකේ තේරුමක් නැහැ. ඔබ ලියලා ඔබට අපහසු තැන් තියෙන්න පුළුවන්, ගැටලු ඇති වෙන්න තැන් තියෙන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන් ටික ඔබ ඉතාම හොඳින් ලියලා තියෙනවා නම් ඒක තමයි සාර්ථකම ශිෂ්‍යයෙක් තුල දැකිය හැකි දේ කියලා තමයි මට හිතෙන්නේ. එහෙනම් බලන්න ඉන්න 6 වෙනි ප්‍රශ්නේ ඒ කොටසට යන්නේ පාසල් විද්‍යාගාරයේදී සකසන ලද පරීක්ෂණ ඇටුමක් රූපයේ දැක්වේ. ඔයාලට රූපේ පේනවා. ඔයාලා ගාව තියෙන පේපර් එකේ රසායනික ද්‍රාවණයක් තියෙනවා. කාබන් කූරු දාලා තිබෙනවා. බීකරය බල්බයක් දාලා තියෙනවා. ඒ වගේම කෝෂයක් සවි කරලා තියෙනවා. අපෙන් අහනවා පුංචි ළමයි මෙම ඇටෝම වගේ තහවුරු කිරීමට අපේක්ෂා කරන්නේ කුමක්ද? ඔය විදිහට ද්‍රාවණයක් තියෙනවා. ඒ ද්‍රාවණය තුල කාබන් කූරු, මිනිරන් කූරු තියෙනවා, බල්බයක් තියෙනවා, කෝෂ සවි කරලා තියෙනවා. එහෙනම් ඔයාලට හොඳටම පැහැදිලි. ඔවැනි ඇටෝමක් කරහා අපි අපේක්ෂා කරන්නේ මේ ද්‍රාවණය හරහා විදුලිය සන්නයනය වෙනවද කියලා බලන්න. ඔව් අපිට ළමයිට උත්තරයක් එවනවා. ඔබේ උත්තරය හරි. අදාළ ද්‍රාවණය හරහා විදුලි ධාරාව ගලනවද කියලා බලන්න. කිසියම් ද්‍රාවණයක් හරහා විදුලි ධාරාව ගලනවද කියලා බලන්න තමයි අපේ ළමයි අපි ඔය ඇටෝම භාවිතා කරේ. ඔව් ලියන්න 6 වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ පළවෙනි එක ලියන්න. අදාළ ද්‍රාවණය හරහා විදුලිය ගමන් කරන්නේදයි පරීක්ෂා කිරීම. අදාළ ද්‍රාවණය හරහා විදුලිය ගමන් කරන්නේදයි පරීක්ෂා කිරීම. ඊළඟ බලමු පුතේ අපි ඒකේ දෙවෙනි ප්‍රශ්නය අහනවා. අපිට දීලා තියෙනවා ලුණු ද්‍රාවණය ඊළඟට තියෙනවා ග්ලූකෝස් ද්‍රාවණය. යන ද්‍රාවණ වෙන වෙනම බීකරය තුළට යොදා පරීක්ෂණය සිදු කරන ලදී. බල්බය දැල්වෙන්නේ කුමන ද්‍රාවණය පවතින අවස්ථාවේද? ඕකට ලුණු ද්‍රාවණය දාලා තියෙනවා. ඔබේ ඒ වගේම තමයි එක වෙලාවක ග්ලූකෝස් ද්‍රාවණය දාලා ඔය ඇටෝම යොදාගෙන විදුලිය යවන. අපෙන් අහන්නේ බල්බය දැල්වෙන්නේ කවර අවස්ථාවේද කියලා. එහෙනම් පුංචි පුතේ ඔබ තේරුම් ගන්න ඕනේ ලුණු ද්‍රාවණය පවතින අවස්ථාවේ තමයි විදුලි ධාරාව ගලන්නේ. හැමතිස්සෙම ප්‍රශ්න පත්‍රය තිරේ දර්ශනය වෙන්නේ නැහැ. ඒක නිසා ඔබට සිද්ධ වෙනවා ඔබ ලබාගත් ප්‍රශ්න පත්‍රය අතේ තියාගෙන මේ පන්තියත් එක්ක එකතු වෙන්න. ඒක වෙන තැනක දාලා එහෙම නැත්නම් නිකන් මේක බලාගෙන හිටියොත් ඔබට කිසියම් ප්‍රයෝජනයක් නැති වෙයි. රූප සටහන අධ්‍යයනය කරමින් සම්බන්ධ වෙන්න කියන ඉල්ලීම තමයි කරන්න වෙන්නේ. එතකොට ලුණු ද්‍රාවණයේ තියෙනවා ග්ලූකෝස් ද්‍රාවණයේ තියෙනවා. එහෙනම් ඔය බල්බය දැල්වෙනවා ඇත්තේ. නැත්නම් විදුලි ධාරාව ගලනවා ඇත්තේ කවර ද්‍රාවණයේ හරහාද? අනිවාර්යෙන් ඔබ දන්නවා ලුණු ද්‍රාවණය. ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය හරහා විදුලිය ගලපු බව ඔබ දැනගෙන හිටියා. ග්ලූකෝස් වලින් විදුලිය නොගලන බවත් ඔබ දැනගෙන හිටියා. අපෙන් අහනවා එයට හේතුව කුමක්දයි පැහැදිලි කරන්න. ඔන්න පුංචි පුතේ ඔතෙන්දි 10 දී හිටම්ම ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. පැහැදිලි කරන්න කියලා ඔබට කිව්වා. දැන් ලියන්න කිව්වොත් මොකක් හරි ඔබ දැන් ඕතන අපි බලමුකෝ දෙකටම උත්තර ලියලා. අපි පැහැදිලි කරමු මුලින්ම. මොන වගේ අදහසක්ද පැහැදිලි කරන්න වෙන්නේ? ඇයි ලුණු ද්‍රාවණය හරහා විදුලිය යන්නේ? ඇයි
ග්ලූකෝස් ද්‍රාවණය හරහා විදුලිය යන්නේ. අහගන්න පුතේ. දෙන ලද ද්‍රාවණයක් කරහා විදුලිය සන්නයනය වෙන්න නම් ඒ ද්‍රාවණය තුල තිබෙන්න ඕනේ නිදහසේ චලනය වෙන අයන. ඒ ද්‍රාවණය තුල තියෙන්න ඕනේ නිදහසේ චලනය වෙන අයන. ඔබ දන්නවා නිදහසේ චලනය වෙන අයන තියෙන්නේ අයනික ද්‍රාවණවල. නිදහසේ චලනය වෙන අයන තියෙන්නේ අපි පුතේ අයනික ද්‍රාවණවල. මේ දීලා තියෙන ද්‍රාවණය සෝඩියම් ක්ලෝරයිඩ් කියලා ඔබ හොඳටම දන්නවනේ. මේ දීලා තියෙන ද්‍රාවණය සෝඩියම් ක්ලෝරයිඩ් කියලා ඔබ හොඳටම දන්නවා. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය මේ බලන්නකෝ මේ විදිහට අයනීකරණය වෙනවා අයන වලට වෙන් වෙනවා ද්‍රාවණය තුල මේ තියෙන. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය නම් මේක තුල තියෙන්නේ මතක තියාගන්න. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය නම් අපි දන්නවා මේක තුල මොකද වෙන්නේ? සෝඩියම් අයන තියෙනවා ඒ වගේම ක්ලෝරයිඩ් අයන තියෙනවා. මේවා නිදහසේ චලනය වෙන්න හැකියාව තියෙනවා ද්‍රාවණය තුල. ඒ නිසා මොකද වෙන්නේ? මෙන්න මේ පද්ධතිය හරහා මේ අයන චලනය නිසා විදුලි ධාරාව ඇති වෙනවා. ඒක නිසා බල්බය දැල්වෙනවා. හැබැයි ග්ලූකෝස් කියලා කියන්නේ ඔයාලා දන්නවා සහසංයුජ සංයෝගයක්. එතකොට ලැබෙන්නේ සහසංයුජ ද්‍රාවණය. ග්ලූකෝස් C6යි H12යි O6යි. එතකොට මේ ද්‍රාවණය හරහා ග්ලූකෝස් ද්‍රාවණයක් අපි ගත්තොත් ඒක තුල ඔබ හොඳටම දන්නවා නිදහසේ චලනය වෙන අයන නැහැ. ඒක නිසා විදුලිය සන්නයනය වෙන්නේ නැහැ. ඕක තමයි අදහස. කොහොමද අපි මේක පැහැදිලි කරන්නේ? කොහොමද පැහැදිලි කරන්නේ? අපිට ලියන්න පුළුවන් සෝඩියම් ක්ලෝරයිඩ් යන අයනික ද්‍රාවණයකි. ඒ තුල නිදහසේ චලනය වන අයන පවතී. එබැවින් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය හරහා විදුලිය ගමන් කරයි. කොහොමද අපි ලියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් අයනික ද්‍රාවණයක් බැවින් සෝඩියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගයක් බැවින් සෝඩියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගයක් බැවින් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය තුල සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය තුල නිදහසේ චලනය විය හැකි අයන පවතී. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය තුල නිදහසේ චලනය විය හැකි අයන පවතී. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය තුල නිදහසේ චලනය විය හැකි අයන පවතී. මේ නිසා විදුලිය සන්නයනය කරයි. මේ නිසා විදුලිය සන්නයනය කරයි. සෝඩියම් ක්ලෝරයිඩ් යනු අයනික සංයෝගයකි. මේ නිසා ද්‍රාවණය තුල නිදහසේ චලනය විය හැකි අයන පවතී. ද්‍රාවණය තුල නිදහසේ චලනය විය හැකි අයන පවතී. අපි පුතේ ඒ ද්‍රාවණය තුල නිදහසේ චලනය වෙන්න පුළුවන් අයන තියෙනවා. ද්‍රාවණය තුල නිදහසේ චලනය විය හැකි අයන පවතී. මේ නිසා විදුලිය සන්නයනය කරයි. මේක නිසා විදුලිය සන්නයනය කරනවා. ඒකනේ බල්බය දැල් වෙන්නේ. අපි දෙවෙනි එකලත් ලියනවා ඒ ග්ලූකෝස් හරහා විදුලිය නොයන්නේ. ලියන්න වෙනම ඡේදයක. ග්ලූකෝස් සහසංයුජ සංයෝගයක් බැවින් ග්ලූකෝස් සහසංයුජ සංයෝගයක් බැවින් ග්ලූකෝස් සහසංයුජ සංයෝගයක් බැවින් ද්‍රාවණය තුල නිදහසේ චලනය වෙන ද්‍රාවණය තුල නිදහසේ චලනය වෙන අයන නොමැත. ද්‍රාවණය තුල නිදහසේ චලනය වෙන අයන නොමැත. ද්‍රාවණය තුල නිදහසේ චලනය වෙන අයන නැහැ. මේ නිසා විදුලිය සන්නයනය නොවේ. මේ නිසා විදුලිය සන්නයනය නොවේ. බලන්න පරිපූර්ණ පිළිතුරක්. මේ නිසා විදුලිය සන්නයනය නොවේ. ඔබේ විෂය නිර්දේශ සීමාවේ ඔබේ දැනුම පිරික්සන ආකාරයට ගැළපෙන සාධාරණ පිළිතුරක්.
ඒ කියන්නේ හොඳ පැහැදිලි කිරීම. සර්. හැබැයි ලියන්න කියලා ඇහුවොත් ඔච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලියන්න කියලා ඇහුවොත් අපිට කියන්න පුළුවන් මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගයක් වීම සහ ග්ලූකෝස් සහ සමිල සංයෝගයක් වීම නිසා. සර්. ඒ වගේ දේවල් ලියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න කවදාවත් පැහැදිලි කරන්න කිව්වොත් අර වගේ කෙටි වචනයක් දෙකක් කියලා බෑ. ඒක Tamanට ඕන කරන වචන අරගෙන සිංහල භාෂාවේ වචන ගලපලා පිළිතුර පැහැදිලි කරන්න ඕනේ. ඒ කියන්නේ නොදන්න කෙනෙකුට උනත් තේරෙන දෙයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පේපර් මාකින් වලදී ඒ ගුරුවරයාට වැටහෙන්න ඕනේ මේ ළමයා මේක අවබෝධයෙන් ඉන්නේ කියලා. එතකොට ඒ වගේ තමයි පිළිතුරක් මාර්ක් ස්කීම් එකේ ගොනු වෙන්නේ. ඒක ළමයි තේරුම් අරගෙන වැඩේ කරන්න. ලියන්නයි පැහැදිලි කිරීමයි කරන්න කිව්වොත් අපේක්ෂා දෙකක් කියන එක අමතක කරන්න එපා. මොකද දැන් ඔයාලට තියෙන ලොකුම ගැටලුවක් මම හැමදාම දැඩි දෝෂ දර්ශනයේ ලක් කරනවානේ. ලියන්නේ නැතුව පන්තියේ ලියන්නේ නැතුව ඉස්කෝලේ ලියන්නේ නැතුව නෝට් එකක් ලිවීමේ හැකියාවක් නැතිලා මේකට පිළිතුරක් ගොනු කරන්න බෑ. ඒක ලිවීමට තියෙන අකමැත්ත කියන එක අනිවාර්යයෙන්ම ඔබ නැති කර ගන්න ඕනේ. නැත්නම් සාර්ථක අධ්‍යාපනයක් ලබන්න සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න අමාරුයි කියන එක තමයි මගේ හැඟීම. කවුදෝ කෙනෙක් සර් කිව්වා ඇයි පුතේ කතා කරන්න? විදුලිය සන්නයනය කරන සියලුම අයනික සංයෝග වලට හේතුව මේකද? ඔව් අයනික ද්‍රාවණයක් කරහා විදුලිය ගමන් කරන්න හේතුව මේකයි. සෝඩියම් ක්ලෝරයිඩ් විතරක් නෙවෙයි. අයනික ද්‍රාවණයක විලීන අයනික ද්‍රාවණවල ද්‍රාවණ හරහා නැත්නම් අයනික සංයෝගවල ද්‍රාවණ හරහා අයනික එක තමයි නිවැරදි වචනේ. අයනික සංයෝගවල ද්‍රාවණ හරහා විදුලිය යන්නේ ඒගොල්ලෝ තුල නිදහසේ චලනය වෙන්න පුළුවන් අයන තියෙන නිසා. ධන ඍණ අයන තියෙන නිසා. එතකොට තමයි විදුලිය සන්නයනය වෙන්නේ. ආරෝපණ චලනයක් වෙන නිසා. ඊළඟට පුතේ අපි යන්නේ හතරවෙනි ප්‍රශ්නය සොයාගෙන. ඉහත නිරීක්ෂණය ලැබීමට හේතුව එම සංයෝගවල ඇති රසායනික බන්ධනවල ස්වභාවය බව ශිෂ්‍යයෙක් පවසන ලදී. ලුණු සහ ග්ලූකෝස් සෑදී ඇති රසායනික බන්ධන වර්ග වෙන වෙනම දක්වන්නේ. එතකොට ඔන්න දැන් අපි කලින් සඳහන් කරපු දෙයක් නැවත අහනවා. ලුණු වල තියෙන්නේ ලුණු කියන්නේ පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් නේ. සෝඩියම් ක්ලෝරයිඩ් වල තිබෙන්නේ අනිවාර්යයෙන් ඔයාලා දන්නවා මොන බන්ධනද? අයනික බන්ධන. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අයනික සංයෝගයක්. එහෙනම් යාගාව තියෙන්නේ මොනවද? අයනික බන්ධන. අයනික බන්ධන. ඔයාලා දන්නවා අයනික බන්ධනයක් අපි හැදුන්නේ කොහොමද? එක මූලද්‍රව්‍ය පරමාණුවක හිටන් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් වෙතට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීමේදී ඇති වෙන බන්ධන. මේවා තමයි අයනික බන්ධන කියලා අපි කිව්වේ. එතකොට ග්ලූකෝස් මේ ග්ලූකෝස් වල තියෙන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ඇතිවෙච්ච බන්ධන. ග්ලූකෝස් වල තියෙන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ඇතිවෙච්ච බන්ධන මොනවද පුතේ අපි ඒවට කිව්වේ? සහසංයෝජ බන්ධන. එහෙනම් ලුණු සහ ග්ලූකෝස් සෑදිලා තිබෙන රසායනික බන්ධන වර්ග මොනවද කියලා අපෙන් අහනවා. හැබැයි අපි උත්තරේ ලියන්න ඕනේ මෙන්න මේ විදිහට. කොහොමද? මොකෝ පේපර් එක බලනකොට තේරෙන්න ඕනේ මේ ලුණු වල මේ ග්ලූකෝස් වල කියලා. නැතුව හිතන්න බෑනේ නිකන්. එහෙනම් මෙතන ලියන්න ඕනේ ලුණු ඔන්න ලුණු වල තියෙන බන්ධන වර්ගය අයනික. අන්න ලුණු වල තියෙන්නේ අයනික බන්ධන. පැහැදිලිව ලියන්න මතක තියාගන්න. එතකොට ග්ලූකෝස් වල මේ බලන්න පුතේ ග්ලූකෝස් වල තියෙන්නේ සහසංයෝජ බන්ධන. ඔක අපි විශේෂයෙන් ওই පේපර් එක විශේෂයෙන්ම තෝරලා ගත්ත ප්‍රශ්න පත්‍රයක්. මෙතනින් ඉඳන් ඉදිරියට තියෙන ප්‍රශ්න දෙක ඉතාම වැදගත්. ඒක නිසා මා කිසිසේත්ම කලබල වෙන්නේ නැහැ පේපර් ලියන්න. මොකද අපිට 11 ශ්‍රේණියේ පළවෙනි වාරේ වෙනකම් 10 පේපර්ස් තමයි අපි කරන්නේ. ඒක නිසා මේ 10 සහ 11 දක්වා කරන ටික. ඒක නිසා මේ අපිට කාලය තියෙනවා කලබල වෙන එක නෙවෙයි වැඩි. ප්‍රශ්නයකට පිළිතුරු ගොඩනගන ආකාරය ගැන ක්‍රමානුකූලව දැනුවත් වෙන්න. ඊළඟට තියෙනවා ලුණු සෑදී ඇති බන්ධන සහිත සංයෝගයන්හි වෙනත් ලක්ෂණ දෙකක්. අන ලුණු ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්
හැදිලා තියෙන එවැනි සංයෝගවල වෙනත් ලක්ෂණ දෙකක්. ඒ කියන්නේ පුතේ අයනික ඔය අහන්නේ මොනවද? අයනික සංයෝගවල ලක්ෂණ. දැන් එකක් අපි දැකලා තියෙනවා මොනවද? විලීන ද්‍රාවණ හරහා විදුලිය ගමන් කරනවා. ඒ වගේම තමයි අණු රාශියක් එකතු වෙලා දැලිස ලෙස බෙදලා තිබුණා. ඔබට මතකයි සෝඩියම් ක්ලෝරයිඩ් දැලිස අපි හදාරලා තියෙනවා. අණු රාශියක් එකතු වෙලා දැලිස ලෙස බෙදලා තිබෙනවා. ඒ වගේම තමයි මේවා කැටහෙවත් ස්පටික ලෙස දකින්න පුළුවන්. කැටහෙවත් ස්පටික ලෙස දින පුළුවන්. ඒ වගේ තමයි තව එකක් ලියන්න ස්පටික වලට ජ්‍යාමිතික හැඩයක් තියෙනවා. ස්පටික වලට ජ්‍යාමිතික හැඩයක් තියෙනවා. ඒ වගේම තමයි මේ බන්ධන ප්‍රබල නිසා උච්ච තාපාංක සහ ද්‍රවාංක තියෙනවා. අපි එකක් ඉගෙන ගන්න මොනවද තියෙන්නේ? බන්ධන ප්‍රබල නිසා අපි තමයි උච්ච තාපාංක සහ ද්‍රවාංක වැවතුණා. බන්ධන ප්‍රබලයි ඒක නිසා මේවා තුල මොනවද ළමයි වැවතුනේ? උච්ච තාපාංක සහ ද්‍රවාංක වැවතුණා. එහෙනම් අයනික සංයෝගවල ලක්ෂණ කීපයක් අපි කිව්වේ. අණු රාශියක් එකතු වෙලා ස්පටික රූපී දැලිසක් නිර්මාණය වෙලා තිබුණා. ඒ දැලිස වලට નિયમિત ජ්‍යාමිතික හැඩයක් තිබුණා. අන්න ජ්‍යාමිතික හැඩයක් තිබුණා. ඒ වගේම තමයි උච්ච කියන්නේ ඉහළ තාපාංක ද්‍රවාංක තිබුණා. ඊළඟ දේ තමයි විලීන ද්‍රාවණ හරහා විදුලිය සන්නායනය කරා. මේ අයනික සංයෝගවල ලක්ෂණ මේවා ඇවිල්ලා තියෙන්නේ අයනික බන්ධන ප්‍රබල නිසා. ඊළඟට තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් වල බන්ධනය ඇති වෙන අයුරු තික්කතර සටහනකින් දක්වන්න කියලා. හැබැයි පුතේ දැන් සෝඩියම් ක්ලෝරයිඩ් වල බන්ධනය ඇති වෙන ආකාරය පේපර් එකේ තියෙනවා. නමුත් මේ අපි සාධාරණ ක්‍රමයකට පොද තික්කතර සටහන් දාන්නේ සහසමුජ සංයෝගවලනේ. එතකොට අපි හැබැයි අපි සාධාරණ මේක හැදෙන ආකාරය අපි සාධාරණ විදියකට අඳිමුකෝ. මුලින්ම බලන්න මේ පැත්ත. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න. මොකද අයනික සංයෝගයක් නෙමෙයි. දැන් සෝඩියම් පරමාණු ආවොත් පුතේ මේ බලන්නකෝ. සෝඩියම්ගේ පරමාණු ක්‍රමාංක 11 නිසා ඉලෙක්ට්‍රෝන 11යි. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඔය පේපර් එකේ තියෙන ප්‍රශ්නේ මම මේ සාකච්ඡා කළේ මේක ඔයගොල්ලන්ගේ පළාත් සභා පේපර් එකක්. එතකොට මෙන්න 2යි 8යි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන 1යි. එතකොට මේ සෝඩියම්නේ. ඊට පස්සේ ක්ලෝරයිඩ් අරගෙන බැලුවොත් මේවානම ක්ලෝරීන් පරමාණු අරන් බැලුවොත් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි එකේ ඉලෙක්ට්‍රෝන 8යි. ඇයි ඒ? පරමාණු ක්‍රමාංකය 17 නිසා. එතකොට අර ටික අතර ව්‍යුහයක් මේක දාන්න බෑ. නමුත් අර වෙනසක් පෙන්වන්න මම ඕනනම් මේකේ කතිර වලින් දාන්න මේ තියෙන අර ටික අතර සඳහනක් නෙවෙයි ඈ 2යි 4යි 6යි 8යි ඊගාට මෙයාගේ 7යි. මෙයාගේ තියෙන්නේ 7යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දැන් මොකෝ පුතේ වෙන්නේ? මේ බලන්නකෝ දැන් වෙන දේ තමයි මෙයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් මෙයාට යනවා. මොකක්ද යන්නේ ඉලෙක්ට්‍රෝනයක්? ගිය ගමන් මෙයා ධන ආයනේ. ඇයි? ඉලෙක්ට්‍රෝනයක් පිට කළානේ. මෙයා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තා. මම මෙහෙම කරන්නම්කෝ. මෙන්න මේ ලබාගත්ත ඉලෙක්ට්‍රෝනය. මම එතන මේක තිතකින් දක්වන්නම්. මේ ඉලෙක්ට්‍රෝනය. එතකොට මේ දිවිච්ච ඉලෙක්ට්‍රෝන ටික. හරි 1 2 3 4 5 6 7 හරි. දැන් එතකොට මෙයා ඉලෙක්ට්‍රෝනයක් ගත්ත නිසා මෙයා මොන අයනේ යන්නේ? ක්ලෝරයිඩ් අයනය. ඇත්තට මේ තිත්කතර ව්‍යුහයක් නෙවෙයි මේ ඇදලා තියෙන්නේ. මේ හැදෙන හැටි. තිත්කතර ව්‍යුහයක් අඳින්න බෑනේ.
එතකොට ඔන්න පුතේ දැන් අපි ගමෙන්න අයනික සංයෝගයේ හැදෙන හැටි. මෙයාගේ ඉඳන් මෙයාට ඉලෙක්ට්‍රෝන ගියා. ඉතින් ප්‍රශ්නේ අහලා තියෙන මේ විදිහට මම ඒකට ගැලපෙන උත්තරේ ලිව්වා. එතකොට මේකට ඔබට ලකුණු ලැබෙනවා. එතකොට හිත් කතර ව්‍යුහයක් නෙවෙයි. නමුත් මේ අයනික සංයෝගයේ හැදෙන හැටි. මෙයාගේ වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ට ගියා. right. එතකොට ළමයාට මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නේ. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් වල බන්ධනය ඇති වෙන අයුරු දක්වන්න කියලා පේපර් එක හදාගත්තා නම් ඔක වඩාම ගැලපෙනවා. ටික් කතරේ කතාව නැතුව. ඒ කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ මෙයාට යනවා. එතකොට ධනයි ඍණයි ආකර්ෂණය වෙනවා. මේක ඔබ දන්නවා. මේවට අපේ ළමයි උත්තරය ලියලාද පැමිණලා තියෙන්නේ? ඔව් සර්. දැන් ඒක නෑ. ඔව්. හැබැයි ඕකට නම් ලිව්වේ නෑ චුටි පුතේ. මට හොඳටම විශ්වාසයි. මොකද කියන්නේ? ඔව් මොකද ඒක අර ප්‍රශ්නේ කියවනකොට පොඩි ගැටලු සහගත බවක් තියෙනවානේ. ටික අතර වෙවි අපි ඉගෙන ගත්තේ සහසම්මිල සංයෝග විතරනේ. ඒක ඇත්ත. මේ ඇත්තටම ටික අතර වෙවි හොයක් නෙවෙයි. බන්ධනය ඇති වෙන රටාව. ඒ කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝනය අරයට ගිහිල්ලා මෙතන ධන ආයනයක් හැදෙන හැටි. ඊගාවට මෙතන මේ ඍණ ආයනයක් ඇති වෙන හැටි. එහෙම වෙන්නේ මෙයාගේ වැඩිපුර ඉලෙක්ට්‍රෝනය මෙයාට යන නිසා. ඔය සාධාරණ පිළිතුරක් ගොනු කරලා තියෙන්නේ. මම හිතනවා ළමයි ඊළඟ ප්‍රශ්නෙට සූදානම් ඇති කියලා. තව විනාඩියක් විතර දෙන්නම් මේක ඇඳ ගන්න. හරි. අපි එනවා පුතේ ඒකේ B කොටසට. ඔරලෝසු වීදුරුව තුළ ඇති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණය ගණනය කිරීමට අවශ්‍ය විය. බාන ඔරලෝසු කදාවක් නැත්නම් ඔරලෝසු වීදුරුවක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20ක් තියෙනවා. මෙන්න මේ වගේ රූප සටහනක් ඔබ දකිනවා. බලන්නකෝ සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 20ක් ඔරලෝසු වීදුරුවක නැත්නම් ඔරලෝසු කදාවක ඒ කියන්නේ වොච් ග්ලාස් එකක තියෙනවා. අපෙන් ප්‍රශ්න අහලා තියෙන්නේ ඒක තුලමේ මේ වගේ ඔරලෝසු කදාවක මොනවද තියෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH කොච්චරද තියෙන්නේ? ග්‍රෑම් 20ක්. ඔව් ග්‍රෑම් 20ක් තියෙනවා. ඔන්න. එතන හිතක් තමයි ප්‍රශ්න ටික අහලා කියන්නේ. එතකොට ඒ සඳහා භාවිතා කළ යුතු වගයන් දෙකක් ලියන්න. ඔරලෝසු වීදුරුව තුළ ඇති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණය ගණනය කිරීමට අවශ්‍ය විය. අපිට අවශ්‍ය වෙලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20 කියන මවුල ප්‍රමාණය සොයන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20 තියෙන මවුල ප්‍රමාණය අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා භාවිතා කළ යුතු වගයන් දෙකක්. අපි හොයමු කොටික මවුල ප්‍රමාණය. මවුල ප්‍රමාණය හොයනකොට ඔයාලට දැනෙනවා මොනවද මේකේ ගන්න ඕනේ අගයන් දෙකක්. සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ප්‍රමාණය ගණනය කරනකොට මොනවද මෙතන අපි ගන්න ඕනේ ගණනයන් දෙකක්. අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා අදාළ මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. භාවිතා කළ යුතු වගයන් දෙකක්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. ඒව ඇසුරෙන් තමයි අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න වෙන්නේ. එතකොට මේ බලන්න. එහෙනම් අපි හොයමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. ඔන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔබ දන්නවා සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. එතකොට ඔක්සිජන් වල මොනවද ඕන කරන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16 අවශ්‍ය වෙනවා. හයිඩ්‍රජන් වල 1යි. සාමාන්‍යයෙන් මේ ගානට දුන්නාට මේවා දෙනවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධ කඩපාඩම් කරන්න ඕනේ නැහැ. එතකොට එහෙමනම් අපි මුලින්ම හොයමු සාපේක්ෂ අණුක ස්කන්ධය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. හිතෙන්ම හොයන්න පුළුවන් මේ කොහොමද හොයන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය බලන්න පුතේ.
සෝඩියම් පරමාණු වලින් 23යි එකයිනේ තියෙන්නේ. ඔක්සිජන් පරමාණු වලින් එකයි. ඒ කියන්නේ ඔක්සිජන් තියෙන එකයිනේ. එහෙනම් 16යි. හයිඩ්‍රජන් පරමාණු තියෙන එකයි. එහෙනම් එකයි. ඔය ටික එකතු කරාම එනවා 40යි. එහෙනම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි. අපි දන්නවා මෞලික ස්කන්ධය කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ප්‍රමාණය. අණු මෞල ඒ පරමාණු මෞලික ස්කන්ධය කියන්නේ නම් සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ප්‍රමාණය. හැබැයි මෙතන අණුනේ. දැන් මෞලවල ස්කන්ධ හොයන ආකාර දෙකක් ඔබ දන්නවනේ. පරමාණු මෞලික ස්කන්ධය හොයන්නේ කොහොමද? ඒ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ප්‍රමාණය. අපි එක මෞලික ස්කන්ධය කියලා කියන්නේ මෞලික ග්‍රෑම් කියලා. එතකොට අණු මෞලික ස්කන්ධය හොයන්නේ කොහොමද? ඔය හොයාගත්ත සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ප්‍රමාණය. එතකොට මට කියන්නකෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 40යි. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණු මෞලික ස්කන්ධය කොච්චරයිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණු මෞලික ස්කන්ධය කියන්න අපේ ළමයි මට. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 40යි නේ. එහෙනම් මට කියන්නකෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණු මෞලික ස්කන්ධය ඉක්මනින් කියන්න. નિયમિત ඒකකයක් එක්ක. මෞලික මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 40යි. මෙන්න අපි හිතුවා. එහෙනම් අණු මෞලික ස්කන්ධය ඉක්මනින් කියන්න. අණු මෞලික ස්කන්ධය ග්‍රෑම් 40යි. අණු මෞලික ස්කන්ධය ග්‍රෑම් 40යි. එහෙනම් මෞලික ස්කන්ධය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය කියන්නේ. ඔව් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය. කියන්න පුතේ මෞලික ස්කන්ධය ඇයි නිශ්ශබ්ද? අන මෞලයට ග්‍රෑම් 40යි. මෞලයට ග්‍රෑම් 40යි. මෙන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞලික ස්කන්ධය කොච්චරද ළමයි? මෞලයට ග්‍රෑම් 40යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 40යි. ඒක ඔබ අවබෝධ කරගන්න ඕන. එතකොට දැන් අපි පළවෙනි එකට තාම උත්තර දෙන්නේ නැහැ. එතකොට දැන් ඔබට තේරෙනවනේ මොනවද ඒ සදා භාවිතා කළ යුතු අගයන් මොනවද කියන්නේ? එතකොට මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 40යි. ඒ කියන්නේ නම් එක මෞලික ස්කන්ධයේ ග්‍රෑම් 40යි. එක මෞලික ස්කන්ධයේ ග්‍රෑම් 40යි. ඒක අනිත් පැත්තට හිතන්න. ග්‍රෑම් 40ක තියෙන්නේ මෞල එකයි. මේ මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 40 ආවනේ. මෞලික ස්කන්ධයේ මෞලයට ග්‍රෑම් 40යි. ඒකේ අදහස මොකද්ද? මෞලික ස්කන්ධයේ ග්‍රෑම් 40යි. ඒක අනිත් පැත්තට ග්‍රෑම් 40ක තියෙන්නේ මෞල එකයි. මෞලික ස්කන්ධයේ ග්‍රෑම් 40යි. ග්‍රෑම් 40ක තියෙන්නේ මෞල එකයි. ඔන්න බලන්නකෝ එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නෙට උත්තර ලියනවා. අපි තාම ඔබ පොතේ ලියා ගන්න එපා. දෙවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න හැකියි. කොහොමද ලියන්නේ? මෙන්න බලන්න. දෙවෙනි ප්‍රශ්නෙට අපි උත්තර ලියන්නේ කොහොමද? ග්‍රෑම් 40ක තිබුණේ මෞල එකයි. අපි ඉගෙන ගත්තා. ග්‍රෑම් 40ක තිබුණේ අපේ ළමයි මෞල එකයි. එහෙනම් ග්‍රෑම් 20ක ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 1යි 2න් 1යි. එහෙනම් 2න් 1යි මෞල. ඒ කියන්නේ පුතේ 0.5යි මෞල. ඔන්න දෙවෙනි එකටත් උත්තරේ ලිව්වා. හැබැයි තාම අපි පළවෙනි එකට උත්තරේ ගොනු කරගත්තේ නෑනේ. මෙතනින් කියන්නකෝ ඒ සඳහා භාවිතා කළ යුතු අගයන් දෙකක්. එකක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට හැදිලා තියෙන මූලද්‍රව්‍ය පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අවශ්‍යයි. ඊගාවට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය අවශ්‍යයි. ඊගානේ තව එකක් ලියද හැකි මොකද්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය අවශ්‍යයි. ඕකෙන් ඔය තුනෙන් දෙකක් ලියුවා නම් ඔබට ලකුණු එනවා. එතකොට අදාළ මූලද්‍රව්‍ය පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඊගාවට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ඊළඟ එක තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය ඊගාවට තියෙනවා
අපි දැන් දෙවෙනි එකට උත්තර දීලා තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20ක අඩංගු මවුල ගණන කොපමණද? අපි හෙව්වනේ. මේක හොයපු යාට තීරීක්ෂණ නැති ළමයෙක් ඉන්නවනම් මට කියන්න. මවුලයක තිබුණේ ග්‍රෑම් 40යි. ඒ කියන්නේ ග්‍රෑම් 40ක මවුල 1යි. ඊළඟ දීලා තියෙන්නේ ග්‍රෑම් 20. මවුල 0.5යි. පුංචි ළමයි මට කියන්නකො බලන්න ඔබට මේක වැටහුණාද? ඔබට මේ පිළිතුර ආවද කියලා ඉක්මනින්? මේ පිළිතුර ඔබට ආවද කියලා ඉක්මනින් කියන්න මට? හරි. ගොඩක් හොඳයි සතුටුයි. එහෙනම් බලන්න මූලද්‍රව්‍ය මවුලයක් තුළ අඩංගු පරමාණු සංඛ්‍යාව කොපමණද? ඔව් සර් කියලා කියනවා. ගොඩක් හොඳයි. මූලද්‍රව්‍ය මවුලයක් තුළ අඩංගු පරමාණු සංඛ්‍යාව. අපි කියලා තියෙනවා මූලද්‍රව්‍ය මවුලයක් තුළ පරමාණු මවුල තියෙන සංඛ්‍යාවයි අණු මවුලයක් තුළ අණු තියෙන සංඛ්‍යාවයි ඊගාවට ඉලෙක්ට්‍රෝන මවුලයක ඉලෙක්ට්‍රෝන තියෙන සංඛ්‍යාවයි ඒ කොයික බැලුවත් එකයි. මවුලයක නම් තියෙන්නේ නියත සංඛ්‍යාවක්. ඒක ඔබ දන්නවා. අපි මතක තියාගත්තේ කොහොමද? පරමාණු වේවා අණු හෝ වේවා අයන හෝ වේවා ගල් ගෙඩි පොල් ගෙඩි ලබු ගෙඩි හෝ ඕනෑම දෙයක් හෝ වේවා මොකද කියන්නේ? අන්න මවුලයක නම් අංශු තියෙන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාවයි. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට මෙන්න උත්තරය හොඳට බලන්න පුතේ. 6.02 වැඩි කිරීම 10.23යි. මේකම ලියන්න ඕන. 6.02 වැඩි කිරීම 10.23යි. මම හිතනවා ඔබ ලියලා ඇති. ඉහත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය තුළ ඇති මුළු පරමාණු සංඛ්‍යාව කොපමණද? ඉහත ස්කන්ධය කියන්නේ මේ ග්‍රෑම් 20 තුලනේ. මේ ග්‍රෑම් 20 තුල තිබෙන මුළු පරමාණු සංඛ්‍යාව. අන්න අපි ආයෙ තරකයකට එනවා. ග්‍රෑම් සංඛ්‍යාවක තියෙන පරමාණු සංඛ්‍යාව නම් අපි දන්නේ නැහැ. අපි දන්නේ මවුලවල තියෙන පරමාණු සංඛ්‍යාව නැත්නම් අණු සංඛ්‍යාව. අපෙන් අහන්නේ ඉහත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය තුළ ඇති මුළු පරමාණු සංඛ්‍යාව. අහන්නේ අණු සංඛ්‍යාව නෙවෙයි. ඒකද ගානේ පොඩි යමුරක් තියෙන හොඳට කලබල නැතුව ඉන්නකො. ඉහත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය තුළ ඇති මුළු පරමාණු සංඛ්‍යාව අහන්නේ. අපි මුලින්ම බලමුකෝ. දැන් උතන අණුනේ තියෙන්නේ. අණු සංඛ්‍යාව හොයමු. අපි දන්නේ ග්‍රෑම් වල තියෙන අණු සංඛ්‍යාව. අපි දන්නේ මවුලයක තියෙන අණු සංඛ්‍යාවනේ. අපි දන්නේ පුතේ මවුලයක තියෙන අණු සංඛ්‍යාව. එක මවුලයක නම් අණු මෙච්චරයි. දැන් උතන තිබුණේ කොච්චරයිද මවුල 0.5යි. මවුල 0.5යි. එහෙනම් මුලින්ම හොයන්නේ මවුල 0.5ක තිබෙන අණු සංඛ්‍යාව. ඔන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ කීවෙනි ප්‍රශ්නේද අපි මේ ලියන්නේ 4 වෙනි එක. අපි මේ ලියන්නේ 4 වෙනි එක. හොඳට බලන් ඉන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.5ක. අපිට ඒක මෙහෙම ලියවනම් හොඳයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.5ක මවුල ඇති අණු සංඛ්‍යාව. ඇති අණු සංඛ්‍යාව කොහොමද හොයන්නේ? එක මවුලයක නම් තියෙන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාවයි. හොඳට බලන් ඉන්න. එක මවුලයක නම් තියෙන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාවයි. හැබැයි දැන් ඔය දීලා තියෙන ග්‍රෑම් 20 අපි පුතේ හොඳට බලන්න. දීලා තියෙන ග්‍රෑම් 20 අපි බැලුවා. ඒකේ මවුල නම් තිබුණේ 0.5යි. එහෙනම් ග්‍රෑම් 20ක තියෙන අණු සංඛ්‍යාව හොයන්න මේක 0.5න් ගුණ කරනවා. හැබැයි ඕක නෙවෙයි අහන්නේ. පරමාණු සංඛ්‍යාව. ඕක නෙවෙයි අහන්නේ පරමාණු සංඛ්‍යාව. දැන් මේ බලන්නකෝ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණුව. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණුව දිහා හොඳට බලන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක අණුවක. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක අණුවක කොච්චර පරමාණු කියනවා? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක අණුවක ඔන්න බලන්න. සෝඩියම් පරමාණු 1යි. ඔක්සිජන් පරමාණුත් 1යි. හයිඩ්‍රජන් පරමාණුත් 1යි. එතකොට එක අණුවක පරමාණු 3ක් තියෙනවා. සෝඩියම් 1යි, ඔක්සිජන් 1යි, හයිඩ්‍රජන් 1යි. එහෙනම් එක අණුවක පරමාණු 3යි. හරියට එක කකුලෙක්ගේ එක එළුවෙක්ගේ කකුල් 4ක් වගේ. එක එළුවෙක්ගේ කකුල් 4 නම් එළුව මවුලයක කකුල් ගහන මොකද කරන්නේ? එක එළුවෙක්ගේ කකුල් 4 නම්
එළුව මවුලයක එළුව සංඛ්‍යාව අවගඩ්‍රෝ සංඛ්‍යාව. හැබැයි එළුව මවුලයක කකුළු සංඛ්‍යාව අවගඩ්‍රෝ සංඛ්‍යාව ආයි ගුණ කරන්න ඕනේ 4. දැන් මෙතන මේ තියෙන්නේ අණු සංඛ්‍යාව. එක අණුවක පරමාණු තුන නම් අන්න පුතේ මවුල දශම 5ක තියෙන පරමාණු සංඛ්‍යාව හොයන්න ආයි මේක වැඩි කරන්න ඕනේ කීයද? 3. එහෙනම් මෙන්න එම නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.5ක ඇති පරමාණු සංඛ්‍යාව අපි දන්නවා මවුලයක තිබුණේ අවගඩ්‍රෝ සංඛ්‍යාවයි මවුල දශම 0.5ක බලන්න පිවිච්ච අණුගාන හොයන්න ඒක දශම 5න් වැඩි කළා එක අණුවක පරමාණු 3ක් තියෙන නිසා මේක ආයි 3ෙන් ගුණ කළා නැත්නම් වැඩි කළා එතකොට එනවා 6.02 වැඩි කිරීම 10.23යි ආයි මේක වැඩි කරන්න පුළුවන් 5 3ෙන් 1.5යිනේ ඔන්න පුතේ උත්තර බලන්න අපි හිතපු තරම් සරල නෑ දිරුල හැදුවද දැන් තමයි හැදුවේ කමක් නෑ ටික හැදෙන්නකෝ අපේ ළමයි හදලාද තියෙන උත්තරය අද ළමයිගේ ප්‍රතිචාරය ටිකක් දුර්වල තත්වයක තියෙනවා ඒ කියන්නේ උත්තේජ දැඩ ගැනීම හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවේ අඩුවක් උද්දීප්තතාවයේ අඩුවීමක්ද එහෙම නැත්නම් සංනිවේදන ජාලීය ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් පාරිසරික තත්ත්වයේ මත උත්තේජ ලබාගෙන ඒකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවේ යම්කිසි ආකාරයක අඩුවක් වෙලාද හරි මම හිතනවා අපේ ළමයි උත්තරේ ලියලා ඇති කියලා ඊළඟට අපි එනවා ද්‍රව්‍ය මවුලයක ස්කන්ධය දැක්වීමට භාවිතා කරන ඒකකය මොකක්ද මවුලයක ස්කන්ධය අපි මවුලයට ග්‍රෑම් වලින් දාන්නේ මවුලයක ස්කන්ධය මනින්න පාවිච්චි කරන්නේ මවුලික ස්කන්ධයනේ මවුලයට ග්‍රෑම් මම හිතනවා අහන්නේ මවුලික ස්කන්ධය වෙන්නේ ඇති කියලා මවුලයට ග්‍රෑම් මෙන්න පුතේ මවුලයට ග්‍රෑම් අපි මවුලයක ස්කන්ධය ප්‍රකාශ කරන්නේ මවුලයට ග්‍රෑම් මවුලික ස්කන්ධ රසායනික ද්‍රව්‍ය ස්කන්ධයක් ලබා ගැනීම සඳහා විද්‍යාගාරයේ භාවිතා කළ හැකි සුදුසුම උපකරණ දෙකක් ලියන්න. ඔබට යම්කිසි රසායන ද්‍රව්‍යයක් ඔබට කිරා ගන්න අවශ්‍ය නම් ඔබ විද්‍යාගාරයේ භාවිතා කරන උපකරණ දෙකක් මොකක්ද? ඉතින් නිවැරදිව අපිට තව සියුම් ස්කන්ධ මනින්න අපි පාවිච්චි කරනවා රසායනික තුලාව. රසායනික තුලාව. වර්තමානයේ ඉලෙක්ට්‍රොනික තුලාව පාවිච්චි කරන්න පුළුවන්. රසායනික තුලාව. ඒ වගේම යම් ග්‍රෑම් ප්‍රමාණයක් මැනගන්න අපි පාවිච්චි කරනවා තෙදඬු තුලාව. පරීක්ෂණාගාරයේදී අපි තෙදඬු තුලාව පාවිච්චි කරනවා. මේ දෙකම පරිහරණය පිළිබඳව අධ්‍යක්ීම් ඔබ සතුව තිබෙනවා. ඔන්න සාර්ථක 6 වෙනි ප්‍රශ්නය අපි නිමා කරලා තියෙනවා. සාර්ථක 6 වෙනි ප්‍රශ්නය අපි නිමා කරලා තියෙනවා. අපි ඊළඟට යමු අපි ඊළඟ ප්‍රශ්නය සඳහා ඒ කියන්නේ පුතේ 7 වෙනි ප්‍රශ්නේ. ඒකත් බොහොම හොඳ භෞතික විද්‍යාව ප්‍රශ්නයක් මට දැනෙන හැටියට රූපය පිළිබඳව දැඩි අවධානයක ඉන්න ප්‍රශ්නයක් අහනවා 7 වෙනි එකට උත්තරය කියන්න කියලා. ඒ කියන්නේ අපි ඉවර කරපු එකේ 7 වෙනි එක. ඒකේ 7 වෙනි ප්‍රශ්නයක් නැහැනේ. 6. 6ට ඔව් අපිට රසායනික තුලාව, තෙදඬු තුලාව උත්තර පත්‍රය ඉතා හොඳින් ඔයකට අමුණලා තියාගන්න ළමයි. බලන්න මේක ඔබ ප්‍රායෝගිකව දැකපු අවස්ථාවක් තියෙනවා. මොකද්ද? දුම්රිය හරස් මාර්ගයේ යෙදූ ගේට්ටුවක් පහත දැක්වේ. එහි දණ්ඩ සැහැල්ලු වන අතර එක් සිට සෙන්ටිමීටර 60ක් දුරින්
B සවිකල තන්තුවක් ආධාරයෙන් ක්‍රියාත්මක කෙරේ. ඒ කෙළවරේ ග්‍රෑම් 20ක ස්කන්ධයක් යොදා ඇති අතර A සිට X දක්වා දිග සෙන්ටිමීටර් 120යි. අන්න පොඩ්ඩක් මතක තියාගන්න A සිට X දක්වා දිගය 120යි නෝට් එකේ කියන්නේ සටහනේ තියෙනවා. නමුත් රූපය තුල එක වැදිලා නැහැ. හරියට හදා ගන්න. පොඩි මුද්‍රණ දෝෂයක්. රූපේ AX දුර 20යි තියෙන්නේ 120යි. උතර බලන්න ඒ කියන්නේ දීලා තියෙන තොරතුරුත් එක්ක ගලප ගන්න මුද්‍රණ දෝෂයක් එක වැදිලා නැහැ. එතකොට A සිට X දක්වා දිග සෙන්ටිමීටර 120යි. ඒක නිවැරදි කරන්න. මේ අර දුම්රිය හරස් මාර්ගයක් ඔබ දැකලා තියෙනවනේ. දුම්රිය එනවා නම් මොකද කරන්නේ? අපි තාරපාර වහනවා. වහන්නේ මේ වගේ එකකින්නේ. මෙතන යාන්ත්‍රික මූලධර්මයක් හඳුන්වා දීලා තියෙනවා. නැත්නම් අර මාමා කෙනෙක්නේ වහන්නේ. වැව්වහමනේ අපි කලබල වෙන්නේ. බලන්න එපා ඔබ වැව්වහමනේ. දුම්රිය හරස් මාර්ගේ වැව්වහම අපිට නිකන් මතක් වෙනවා නිකන් අපි නිකන් ට්‍රාන්ස්ෆර්ලා කියලා. ඕක ආශ්‍රිත දුම්රිය එනවා. වෙනි දාලා යන්න පුළුවන් නම් බුදුම සතුටක් තියෙනවා. මොකද ලංකාවේ මේ වගේ විරෝධාර ජනතාවක් ඉන්නේ එකම රට. දුම්රිය එනවා පෙනි ඒ මාර්ගය හරහා යනවා. දැන් අපි හින්දි සිනමාවේ මේක දකිනවා. හැබැයි සිනමා රූගත කිරීම වල මම හිතන්නේ කැමරා ප්‍රයෝග විතරයි. හැබැයි ක්‍රියාන්විතව කරන එකම රට මම හිතන්නේ ලංකාව. දුම්රිය පෙනි හිටිද්දි තමන්ගේ වාහනේ එහෙම නැත්නම් යතුරු පැදිය එහෙම නැත්නම් පා පැදිය අර මේ මොකද රේල් ගේට්ටුව අතරින් දාලා දුම්රිය කඩේ ගෑවි නොගෑවි මාරු වෙලා යන්නේ. ඔබ හිතන්න කොච්චර මේ නිර්භීත જાතියක් වෙන්න ඕනේද කියලා. පොඩ්ඩක් වැරදෙන අවස්ථාවල් තියෙනවා. ඒ වැරදුනහම හැපෙනවා, මිය යනවා. ඒක ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. නමුත් අභීතව ගියානේ. ඒකින්ද ඒ අතින් අපිට බොහොම මේ ඔය වගේ දැන් ගොඩාක් අපේ රටේ මම මේ කල්පනා කරේ මේ ගොඩාක් ගීත පවා ලියවිලා තියෙන මේ අපි අභිමානයේ ප්‍රෞಢත්වය ගැන මේක ගැනවත් මොකද මේ ඒ නිර්භීතකම ගැන උනා ගීතයක් ලියුණා නම් හොඳයි. දුම්රිය එනවා පිනිපිනි දුම්රිය හරස් මාර්ගය හරහා යන්න සද්ද දාගෙන කට ගාලා ලොකු මෝටර් සයිකල් වලින් ඉන්නේ. මම අනන්තවත් දැකලා තියෙනවා. අපි මේ පණ ගහි ඉන්නේ අපි මේක ඒ කියන්නේ සාමාන්‍ය වෙලාවට මේ රේල් ගේට් එක ඇරලා තිබුණා අපි පාරට දාන්න දෙපැත්ත හොඳට බලලා. එයි මේක මේ අකල කුලියක් ඇවිල්ලා වල්තෝ මේ අහිංසක අපි කාට කියන්නද ළමයි. ඊළඟට මේ දුම්රියක් ගියාට පස්සේ රේල් ගේට් එක ඇරියා නිකන් පොඩි බයක් තියෙනවා නිකන් බැරි වෙලා හරි බ්‍රේක් නැති එකක් හරිය එයිද කියලා. සෑහෙන වයින් අපි යන්නේ. ඒ කියන්නේ බලාගෙන ගියාම අපි කවුද? බයගොල්ලෝ මිනිස්සු ඉනා වෙනවත් ඇති අපිට. ඔව් බුදුම ඔව් يعني සමහර වෙලාවට මේ අපිට මේ يعني දුම්රිය ගිහිල්ලා ස්ටේෂන් එකේ නවත්තනවා. ඊට පොඩ්ඩකට ඉස්සරලානේ ඔය රේල් ගේට් එක තියෙන්නේ. දැන් සමහරවිට එයාව නවත්තනවා ස්ටේෂන් එකේ. ඒත් අපි නිකන් පාර ක්‍රොස් කරන්නේ බයෙන්. ඇයි? බැරි වෙලා හරි මේක රිවර්ස් එකට හරි ආවොත් කොහේ වදේද කියලා. නමුත් එහෙම අපි බය වුණාට බොහෝ නිර්භීත අපේ රටේ තරුණයෝ නොහිටිනව නෙවෙයි. පැහැදිලිනේ මම මේ කතා කරන්නේ ඔබ අතරේ දෙවැනි නිර්භීත තරුණේ බිහි වෙයි කියලා හිතලා තමයි මම මේ කියන්නේ. ඒ කියන්නේ මොකද අපි කොච්චර විද්‍යාත්මකව දේවල් ඉගෙන ගත්තා සමහර වෙලට මොලේ ඔය නියුරෝන වල යම් විශේෂණ තිබිලා හැදින අපේ දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ හරි නිර්භීතයි. අපිටත් hina වෙනවා. පිස්සු සර් මොනවද ඔච්චර මොකටද බය මෙතන මේ නයිට ගෙනාවු පණෑ කියලා අපිට hina වෙනවත් ඇති සමහර වෙලට. ඒක ඉතින් ගුරුවරයෙක්ගේ කාර්යභාරය කරන්න වෙනවනේ. ඒ නිසා ඒ කියන්නේ උපහාසය තුලින් හරි තව කෙනෙක්ව ජීවත් කරන්න ලැබෙනවා නම් මම හිතන්නේ ඒක අපේ පිනක් කියලා මට හිතෙනවා. හරි කොහොම නමුත් මේ තියෙන්නේ දුම්රිය හරස් මාර්ගයක ගේට්ටුව. නිකන් අපි ඇඳලා බලමු මොකක්ද මේක වෙලා තියෙන්නේ කියලා. බලන්න ළමයි. මෙන්න මෙහෙම තියෙන්නේ. මේ විදියට තියෙනවා. මේ විදියට දණ්ඩා. මෙහෙම තියෙනවා. මෙතන බරක් එල්ලලා තියෙනවා. මං හිතන්නේ කිලෝග්‍රෑම් 20යි. මෙතන තියෙනවා කිලෝග්‍රෑම් 20යි.
ඊගාවට මෙන්න මෙතනින් මම මේ දුර 120යි සෙන්ටිමීටර. 120යි සෙන්ටිමීටර මෙතන A මෙතන X. අපේ රූපය හොඳට බලන්න. A සහ X ඊගාවට මේ මෙතන තියෙනවා B කියලා ලක්ෂයක්. එතකොට A දුර සෙන්ටිමීටර 60යි. මෙතනින් තන්තුවක් දාලා තියෙනවා. ඒ තන්තුව මෙහෙම කප්පියක් හරහා අරන් තියෙන්නේ. ඒ තන්තුව අරන් තියෙන්නේ කප්පියක් හරහා මේ විදිහට. කප්පියක් හරහා මෙහෙම අරගෙන මේ අතර මෙහෙම අදින්න තියෙන්නේ. ඒ කියන්නේ දුම්රිය එනකොට මේක මේ කොමෝටර් එකේ මොනවා හරි දෙයකින් මේ කප්පිය කරගෙනවා. එතකොට මෙතෙන්ට බලයක් එනවා මේ පැත්තට. එතකොට මේක මෙහෙම වැහෙනවා. මෙතනත් මෙන්න මෙහෙම ලකුණක් තියෙනවා D කියලා අපි ඒක පස්සේ බලමු. මෙහෙමනේ තියෙන්නේ. දැන් මේ ක්‍රියාකාරීත්වය වලින් තේරුම් ගන්න. මොකද කරන්නේ? මෙතනින් ගැටෙනකොට මේ කප්පිය කැරකිලා මේ බරේ ඉඳෙන නිසා මෙන්න මේක වැහෙනවා. ඒ කියන්නේ එතකොට මේක මෙහෙම පාර හරහා ගිහින් තියෙන්නේ. එතකොට යනවනම් යන්න වෙන්නේ අස්සෙන් තමයි. පැහැදිලිද? ඒ අර මේ ඉදිතර කට්ටිය අපි වගේ බයගුල්ලෝ නෙවෙයි. ඉදිතර කට්ටිය. එතකොට අපිට තියෙනවා ABC දණ්ඩ භ්‍රමණය වන අක්ෂය දැක්වෙන්නේ කවර අක්ෂරයේද? මේක භ්‍රමණය වෙන්නේ කැරකෙන්නේ කවුරු හරහාද? මෙන්න මෙයා හරහා මෙන්න මෙයා හරහා වර සන්තුලනය එන්නේ මෙයා. එහෙනම් මෙයා භ්‍රමණය වෙන්නේ කවර අක්ෂය ඔස්සේද? අනිවාර්යෙන් X. භ්‍රමණය වෙන්නේ X. ඒ වගේම මේක ලියන අතරේ අපේ පුංචි ළමයි තේරුම් ගන්න අපිට විභාගෙදී ලැබෙන ප්‍රශ්න මොනවද කියලා. අපිට විභාගෙදී ලැබෙන ප්‍රශ්න මොනවද කියලා ඔබ හොඳටම තේරුම් ගන්න. මොන රටාවෙන්ද අපි ඉගෙන ගත්ත දේවල් අහන්නේ. අපි පාඩම ඉගෙන ගත්ත මම තාම පාඩමේ නමක් කිව්වේ නැහැ. හැබැයි ප්‍රශ්න අහන රටාව ඔබ තේරුම් ගත්තොත් මම හිතන්නේ කිසිම ගැටලුවක් නැහැ. සාර්ථක පිළිතුරක් සපයන්න. A සිට X දක්වා දිග අඩු කළ විට B හිදී යෙදීමට සිදුවන බලය අඩු කරගත හැකියයි ශිෂ්‍යයෙක් පවසයි. ඔබ මෙයට එකග වෙනවද? මේ බර නෙවෙයි අඩු කරන්නේ. දුර. මේ කියන්නේ පුතේ මෙතන තියෙන මේ කෙලවරේ ඉඳලා තියෙන මේ බර මෙන්න මේ හරියෙන් එල්ලුවොත් මෙතනට මේක වහන්න යොදන්න ඕනේ බලය අඩු වෙනවයි කියලා අපි කියනවා. බලය අඩු වෙනවයි කියලා කියනවා. ඒකට එකගද කියලා අහනවා. මම නැවතත් ඔබට කතා කරනවා මේ අහගන්නකෝ. දැන් අපේ පුතේ මේ දුර 120යි. AX මම ඒක හදාගන්න කියලා අර සෙන්ටිමීටර් 20 නෙමෙයි 120. ඒක සටහනේ දීලා තියෙනවා කෙලිම වචන වලින්ම කියලා. එතකොට මේ 120ට වඩා AX දුර අඩු කළොත් 120ට වඩා AX දුර අඩු කළොත් අපෙන් අහනවා මෙතන කප්පිය මත මේ දණ්ඩ පහත් කරන්න රේල් ගේට් එක වහන්න දුම්රිය එන වෙලාවේ යොදන්න ඕනේ බලය අඩු වෙනවද බලය අඩු කරගන්න පුළුවන් කියලා ශිෂ්‍යයෙක් කියනවලු. ඔබෙන් අහනවා ඔබ මේකට එකක වෙනවද කියලා. මොකද කියන්නේ? අපේ ළමයි මොකද්ද ලබා දෙන්න ඕනේ උත්තරේ? AX දුර අඩු කළොත් ඔබ එකක වෙනවද කියලා අහනවා. මොකද කියන්නේ? මගේ අදහස කියන්නද නැත්නම් ගණනය කරලා ඔප්පු කරලා පෙන්නන්නද? මොකද කියන්නේ? ඔබ ළමයි එක එක උත්තරේ වෙනවා. එකඟ නොවේ කියලා කියනවා. එකඟ වෙනවයි කියලා කියනවා. සමහර කට්ටිය මොකද කියන්නේ? මගේ උත්තරේ ප්‍රකාශ කරන්නද ප්‍රසිද්ධියේ? එහෙම නැත්නම් ගණනය කරලා ඔප්පු කරලා පෙන්නන්නද? මොකද කරන්න ඕනේ? අහගන්නකෝ. එකඟ වෙන්නේ නැහැ කියලා තිලෝකක් කියනවා. හරි. එතකොට අපි බලමු මොකද වෙන්නේ කියලා නේද? right. එහෙනම් අපි බලමු. ඔමේෂුත් උත්තරයක් කියවනවා. අපි බලමු ඔමේෂ් දැන් එක්කෝ මේකට උත්තරේ තෝරන්න වැඩිම කෙනෙක්ගේ කැමැත්ත එක්ක එනවද? එහෙම නැත්නම් ඒ කියන්නේ ප්‍රේක්ෂක මනාපයත් එක්ක නිවැරදි පිළිතුර තෝරනවද? එහෙම නැත්නම් ගණනය කිරීමක් කරලා විද්‍යාත්මක තර්කණය ඔස්සේ උත්තරයක් සොයාගෙන යනවද? එහෙම නැත්නම් පරමාධිපත්‍ය සර්ට තියෙන නිසා සර් විසින් කියන ඕනම උත්තරයක් අපි බාර ගන්නවාද? මොකද ප්‍රශ්නේ තියෙන්නේ? ඔව්. අපි බලමු. මං මුලින්ම මෙහෙම කරමුකෝ.
ඔන්න දැන් දෙගොල්ලෝ සමානව දෙපැත්තට උත්තර දුන්නා. ඒක ඉතින් දෙගොල්ලන්ටම සාධාරණ වෙන්න බෑ. නැත්නම් මම උත්තරේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරයි. ඔබ හෙට සමාජ මාධ්‍යවල දායි මෙන්න අපේ සර් පක්ෂග්‍රාහී වෙලා අරගොල්ලන් කියපු උත්තරේ තමයි නිවැරදි. එතකොට හෙට ඊගා පදේ යනවා සර්ගේ පුතා කියපු උත්තරේම තමයි සර් හරිය කියලා කියන්නේ. එතකොට ඒක හොඳ නෑ. එතකොට සර්ගේ පුතාගේ පැත්ත අරන්. එතකොට ලොකු ප්‍රශ්න. ඒකිට මම දැන් ඔප්පු කරලම පෙන්නන්නම්. බලමුකෝ මොකද වෙන්නේ. දැන් ඔව් අපේ පුතා කියපු උත්තරයක් තියෙනවා. ඒක මම ප්‍රසිද්ධියේ දාන්නේ නෑ මොකද ජාත්‍යන්තරේ පුරාම යන්නේ නිසා දැම්ම නේද? ඔව් ඒක නිසා අපි දැනට බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. අවසානයේ අපේ ගෙදරින් ලබා දීපු උත්තරේ ඔබට හිතා ගන්න අවස්ථාව ලබා දෙනවා. මම ප්‍රසිද්ධිය කියන්නේ නෑ. මේ බලන්නකෝ. මේ එතකොට පුතේ දැන් මෙහෙම තිබුණා මෙයා 60යි මෙයා 120යි. ඔන්න මෙහෙම තියෙද්දි මේ විදියට තිබුණොත් මෙයාව කැලේ මේ දුම්රිය ගේට්ටුව වසන්න යොදන්න ඕනේ බලය කොහමද? අපි යොදන්නේ මේ ගෝරුණ දෙක සමාන කරන්න. එතකොට වහනවා කියන්නේ පුතේ මේක බැලන්ස් කරලා තියෙනවා කියන එකනේ. වහනවා කියන්නේ මේ විදියට ගේට් එක බැලන්ස් කරලා තියෙන්නේ. මේ විදියට බැලන්ස් කරලා තියෙන්නේ. එතකොට මේ පැත්තේ ගූර්ණයයි මේ පැත්තේ ගූර්ණයයි සමාන වෙනවා. මෙහෙම තිබෙන වෙලාවේ එහෙනම් අපි බලමු මේක වහන්න යොදන්න ඕනේ බලය. ඒ වෙලාවේ ගූර්ණ දෙක සමාන වෙන්න ඕන. මෙහෙම තියෙන වෙලාවේ ඔන්න මං හොයනවා. ඒ කියන්නේ මේ දුර 120 තියෙන වෙලාවේ. එතකොට මෙන්න බලය නිව්ටන් කිලෝග්‍රෑම් 20යි කියන්නේ නිව්ටන් 200යි. ඔබ දන්නවනේ කිලෝග්‍රෑම් 20යි කියන්නේ බලය නිව්ටන් 200යි. ඒක හරියි. වැඩි කිරීම ලම්බ දුර 120යි. ලම්බ දුර 120යි. අපි පුතේ ලම්බ දුර දාන්න ඕනේ නිව්ටන් මීටර වලනේ ගෝර්ණීය ප්‍රකාශ කරන්නේ. සෙන්ටිමීටර වලින්. නමුත් මෙතන එහා පැත්තේ සෙන්ටිමීටර වලින් දාන ඉඳ ප්‍රශ්නයක් නෑ 100 කැපෙනවනේ. එතකොට 120 සමානයි. මේ පැත්තේ අපි හිතමු දැනට යොදන්න ඕනේ බලය W කියලා අපි. අපි හිතමු දැනට යොදන්න ඕනේ බලය W. හරි. W වැඩි කිරීම අපි හිතමුකෝ ලම්බ දුර මේ වෙලාවේ හිතන්න දෙයක් නෑ දීලා තියෙනවානේ. ලම්බ දුර සෙන්ටිමීටර 60යි. එහෙනම් 60යි. ඔන්න එතකොට 60ට 1යි 120ට 2යි. එතකොට එනවා මෙන්න W සමානයි නිව්ටන් 400යි. හැබැයි මේ වෙලාවේ මම මේ ඔප්පු කරලා පෙන්නන්න හදන්නේ. මේ වෙලාවේ යොදන බලය කොච්චරයිද? නිව්ටන් 400යි. මෙහෙම තියෙනකොට නිව්ටන් 400යි. දැන් කියන්නේ ඒගොල්ලෝ මොකද? එක ශිෂ්‍යයෙක් කියනවලු AX දුර අඩු කරන්න ඕන. අඩු කරන්න කියන්නේ 120ට වඩා අඩු කරන්න ඕන. AX දුර මෙයා අඩු වෙන්නේ නැහැ කිලෝග්‍රෑම් 20 වලින්. AX දුර අඩු කරන්න ඕන. AX දුර අඩු කරන්න ඕන. දැන් අපි අඩු කරලා බලමු භාගයක් කරන්. කියන්න ඔබ මාගයක්. ඔබ මාගයක් කියන්න. මෙයා 120යි. අඩු කරලා දෙන්නම්කෝ භාගයකටම. අඩු කරලා දෙන්නම්කෝ භාගයකටම අඩු කරලා දෙන්න. එහෙනම් 60යි. එහෙනම් 200 ඔන්න බලන්න. මේ පළවෙනි උත්තරය. ඔන්න බලන්නකෝ 200 වැඩි කිරීම දැන් 60යි. මෙයා 60 දක්වා අඩු කරලා තියෙන්නේ. හරියට හරි. එතකොට මේ පැත්තේ අපි දෝ මේ වෙලාවෙත් දාන්නේ W කියලා. අපි දෝ මේ වෙලාවෙත් බලය W. අරාගේ නෙවෙයිනේ. ලම්බ දුර එතකොට මේ දුර ඒක වෙනස් වෙන්නේ නැහැනේ 60යිනේ. ඒක දුර මෙයා අඩු කළා විතරයි. එහෙනම් දැන් සුවගමු W ට W කැපුණා. මිසෝරි 60ට 60 කැපුණා. එහෙනම් W සමානයි 200. එහෙනම් ලම්බ දුර අඩු කළා. මොකද උනේ? යොදන්පු බලයක් අඩු වෙනවා. ඇයි හේතුව? පුංචි ළමයි. මේ ලම්බ දුර අඩු කරනවා කියන්නේ මේ පැත්තේ ගූර්ණය අඩු වෙනවා. බල ගූර්ණය අඩු වෙනවනේ. ලම්බ දුර අඩු කරනවා කියන්නේ මේ පැත්තේ ගූර්ණය අඩු කරනවා. ඉතින් පුතේ මේ පැත්තේ ගූර්ණය අඩු වෙනවා නම් මේ පැත්තට ඇති කරන ගූර්ණයක් මොකද වෙන්නේ? දක්ෂිනාවර්ත ගූර්ණය අඩු මේ වාමාවර්ත ගූර්ණය අඩු වෙනවා නම් දක්ෂිනාවර්ත ගූර්ණයක් අඩු වෙන්නේ නැහැ.
මෙතෙන්ද වෙන්නේ මේ ගූර්ණය අඩු වීම. එහෙනම් මේ පැත්තේ ගූර්ණයක් අඩු වෙන්න ඕන. ඉතින් මේ පැත්තේ දුර නියතයිනේ. එහෙනම් අනිවාර්යයෙන් මොකද වෙන්න ඕන? යොදන බලය අඩු වෙන්න ඕන. තේරුණානේ? පැහැදිලි කතන්දරේ? ඒක නිසා අනිවාර්යයෙන් මොකද වෙලා තියෙන්නේ? අඩු වෙන්න ඕන. එකක වෙනවද කියලා අහනවා. අනිවාර්යෙන් එකක වෙනවා. අනිවාර්යෙන් එකක වෙයි. එතකොට ඔබේ පිළිතුරට හේතු සපයනවා. මම දැන් ඔප්පු කරලා පෙන්නලා ඉලියා කියන්නේ. අපේ ගෙදරින් කියපු හින්දාවත් අපේ ළමයි කියපු හින්දාවත් ප්‍රධාන පෙළේ පාසල් වල ළමයි කියපු නිසාවත් නෙවෙයි නේද තිලෝක? ඔව්. ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල් වල ළමයි හරි උත්තරයක් ලබා දුන්නේ අපිට මෙතන. එතකොට ඒ වුණාට මේ මම ඔන්න ඔප්පු කරලා පෙන්නලා වැඩි කළා. මම ගණිතමය ඒ කියන්නේ වීජීය ප්‍රකාශන හරහා නෙවෙයි සර් ආපහු හදලා පෙන්නනවාද? අනිවාර්යෙන් චොටි පුතේ. අනිවාර්යෙන් මේ බලන්න. ළමයි උගන්වන්න කියනවා නම් ඇයි අපි උගන්වන්නේ නැතු වෙන්නේ? අපේ චොටි පුතාට මේක තේරුණාද කියලා ඉක්මනින් මට කියන්න. ඔව් කියලා හඬින්ම කියන්න. මෙතන යොදන්න මෙහෙම දිනුනොත් යොදන්න ඕනේ බලය. මෙච්චරයි කියලා තේරුණාද? ඒකක් කියලා දෙන්න ඕනේද? මෙහෙම දිනුනොත් යොදන්න ඕනේ බලය මෙච්චරයි කියලා තේරුණාද? ඉක්මනින් කියන්න. ඔව්ද? නෑ සර්. හරි පුතේ. එහෙනම් අපි ආයි හදමු. ඔව්. දැන් මේ බලන්නකෝ. මෙතන දැන් පුතේ මේක වහනවා කියන්නේ මොකක්ද? හොඳට තේරුම් ගන්නකෝ. රේල් ගේට් එක වහනවා කියලා කියන්නේ අපේ ළමයි. රේල් ගේට් එක වහනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මෙතනින් බලයක් යොදනවා කියන එකනේ. එතකොට බලයක් යොදලා මොකද කරන්න ඕනේ? ඒ බලය යොදලා රේල් ගේට් එක වහනවා කියන්නේ මෙහෙම තියනවා කියන එකනේ. එහෙම තියෙනකොට මොකද වෙන්නේ? මේක සමතුලිතයි. ඒ කියන්නේ මේ පැත්තෙන් ඇති රේල් ගේට්ටුව වහනවා කියන්නේ මේ පැත්තෙන් ඇති කරන කූර්ණය මේ පැත්තට මේ විදිහට ඇති කරන කූර්ණයට මේ පැත්තෙන් ඇති කරන බල කූර්ණය සමාන වෙන්න ඕන. එතකොට බල කූර්ණය කොහොමද? අක්ෂයක් වඩා බලයක කූර්ණය මම සමාන කළේ කොහොමද? බලය යොදන බලය වැඩි කරනවා බලය උපයෝගතා ලක්ෂයේ ඉඳන් භ්‍රමණ අක්ෂයට තියෙන ලම්බ දුරේ. එතකොට දැන් මේක බැලුවාම මෙන්න පුතේ කිලෝග්‍රෑම් 20යි කියන්නේ නිව්ටන් 200යි. මම කිලෝග්‍රෑම් නැතුව කෙලිම නිව්ටන් දැම්මා. ඇයි? බලයේ වයින් ජාත්‍යන්තරයේ නිව්ටන්නේ. කිලෝග්‍රෑම් නිව්ටන් කරන 10න් ගුණ කළානේ. ඔන්න 10න් ගුණ කරලා මොකද කරේ? අපි නිව්ටන් 200 කියලා දැම්මා. ඊට පස්සේ ලම්බ දුර මෙන්න මානේ 120යි. 120යි. ඕක සමාන වෙනවා පුතේ. මෙන්න බලය. මෙතන යොදන බලය W අපි දන්නේ නැහැ. ඊගාවට ලම්බ දුර 60යි. දැන් එතකොට මේ W වල අගය හොයමු. ඒ කියන්නේ මෙහෙම මෙයා මෙතන තියෙනකොට 120ක් දුරින් තියෙනකොට වහන්න යොදන්න ඕනේ බලය. ඒ කියන්නේ මේ කඹේ අදින්න ඕනේ බලය. එතකොට 60ට 1යි 120ට 2යි. එතකොට එනවා W සමානයි 200 ගුණ කිරීම 2 කියන්නේ නිව්ටන් 400යි. අන්න මේ වෙලාවේ අපි යොදපු බලය නිව්ටන් 400යි. එතකොට දැන් මොකද කරන්නේ? මේ දුර අඩු කරනවා. මම දුර අඩු කරා 60 දක්වා. මේ කියන්නේ මේක මෙතන ගැට ගහලා කියන එක මේ හරි මැදින් ගැට ගහුවා. දැන් මේ දුර 60යි. දැන් එතකොට බලන්න මොකද කියන්නේ? බලය වෙනස් වෙන්නේ නැහැ. කිලෝග්‍රෑම් 20යි කියන්නේ නිව්ටන් 200මයි. වැඩි කිරීම ලම්බ දුර දැන් අඩු කරලා තියෙන්නේ. මෙතනනේ ගැට ගහලා තියෙන්නේ. භ්‍රමණාක්ෂය මෙතනින්. එහෙනම් මෙන්න 60යි. සමානයි අනුපැත්තේ යොදන්න ඕනේ බලය. මම මෙයා W1 කියලා දාලා දෙවෙනි අවස්ථාව නම් W2 දාන්නම්. හරි සමානයි. මොකද්ද කියන්නේ? ලම්බ දුර අර ලම්බ දුර වෙනස් වෙන්නේ නැහැ මේ. ඔන්න. දැන් එතකොට මෙයාට මෙයා කැපෙනකොට ඔන්න පුතේ එනවා W2 සමානයි 200යි නිව්ටන්. එතකොට දුර වැඩි නම් මේ දුර 120 වෙනකොට මෙතන යොදන්න ඕනේ බලය නිව්ටන් 400යි. හැබැයි මේක අපි 60ට අඩු කළාම මේ නිව්ටන් 200යි. ඒ කියන්නේ උපයෝගිතා ලක්ෂය ඉඳන් භ්‍රමණාක්ෂයට තියෙන ලම්බ දුර අඩු වෙනකොට එහා පැත්තේ යොදන්න ඕනේ බලය අඩු වුණා. ඇයි හේතුව? මෙතන ලම්බ දුර අඩු වුණා කියන්නේ මෙතන ඇති කරන මේ බරමගින් ඇති කරපු ගූර්ණය
අඩු වුණා. ඉතින් ගූර්ණය මේ පැත්තේ ගූර්ණය අඩු වුණා නම් මේ පැත්තේ ගූර්ණය අඩු වෙන්න බෑ. හැබැයි දුර නියතයිනේ. එහෙනම් ඒක අඩු වෙන්න ඕනේ මොකෙන්ද? ඔව් බලේ. ඒකද බලය අඩු වෙන්නේ. පැහැදිලි කතන්දරේ? හරි. එහෙනම් අපිට කියනවා ඔබේ පිළිතුරට හේතු දක්වන්න. අපි ලියමු හේතුව. ලියන්න පුතේ ඔබේ පිළිතුරට හේතුව දක්වන්න කියන එක. ලියන්න. AX දුර අඩුවීමත් සමග AX දුර අඩුවීමත් සමග AX දුර අඩුවීමත් සමග බහරය මගේ නැති කරන AX දුර අඩුවීමත් සමග බහරය මගේ නැති කරන ගූර්ණය අඩු වෙයි. බහරය මගේ නැති කරන ගූර්ණය අඩු වෙයි. බහරය මගේ නැති කරන ගූර්ණය, ඒ කියන්නේ මෙයා මගේ නැති කරන ගූර්ණය අඩු වෙයි. මේ නිසාම ගේට්ටුව වැසීම සඳහා අනෙක් කෙළවරින් යෙදිය යුතු ගූර්ණයද අඩු විය යුතුය. ගේට්ටුව වසන්න මේ පැත්තෙන් ඇති කරන ගූර්ණයත් අඩු වෙන්න ඕන. ගේට්ටුව වැසීම සඳහා අනෙක් පසෙන් ඇති කරන ගූර්ණයද අඩු විය යුතුය. ගූර්ණය අඩු විය යුතුය. ගූර්ණය අඩු වෙයි. හැබැයි පුතේ ගූර්ණය අඩු වුණාට දුර නියතයි. මේ වෙලාව පළවෙනි සැරේ සෙන්ටිමීටර 60යි, දැනුත් සෙන්ටිමීටර 60යි. එහෙනම් මේ දුර නියත තියෙන නිසා අර ගූර්ණය ඇති කරන්න මොකද කරන්න ඕනේ? මෙතන යොදන්න ඕනේ බලය අඩු වෙනවා. නමුත් මෙහි දුර ඕන වරහය ඇතුලේ දාන්න සෙන්ටිමීටර 60 නියතව පවතින නිසා ලෙස යෙදිය යුතු බලය W ඕනේ. කප්පිය මත යෙදිය යුතු බලය අඩු විය යුතුයි. අනුපුතේ බෙදෙන්නේ කප්පිය මත යොදන්න ඕනේ බලය අඩු වෙන්න ඕනේ. කප්පිය මත යෙදිය යුතු බලය අඩු විය යුතුයි. මෙන්න මේකේ කප්පිය මත යොදන්න ඕනේ බලය මොන වෙනවද? අනිවාර්යයෙන්ම පුංචි ළමයි අඩු වෙනවා. කප්පිය මත යෙදිය යුතු බලය අඩු විය යුතුයි. බලන්න ඊගාව එක. දණ්ඩ පහත් කොට ඊගාවට අහනවා B හිදී යොදන බලය අඩු කර ගැනීමට වෙනත් උපක්‍රමයක් යෝජනා කරන්න. B හිදී යොදන බලය අඩු කරගන්න වෙනත් ක්‍රමයක්. අන්න කියන්න. ඔයාලා කල්පනා කරලා කියන්න. මේකේ මෙයා මෙහෙන් ගැට ගහන්න නැතුව මේ යොදන බලය අඩු කරගන්න තව ක්‍රමයක්. අපි ළමයින්ට කල්පනා කරන්න පුළුවන්. මේ වගේ දේවල් හිතන එක ඉතා වැදගත්. ඔව්. මොකද්ද කියන්නේ? ඔව්. එක අන්න අපේ ළමයි උත්තරයක් දෙනවා. මේ බලන්න මොකද කියන්නේ? ඔව්. AX දුර අඩු කරලානේ තියෙන්නේ. ඔව්. එතකොට අපිට ඔබ මේ ලබා දෙන උත්තර මම මේ කියන්නේ. එතකොට AX දුර අපි දැන් අඩු කරලා තියෙන්නේ. ආයි අපිට ඒක කියන්න බෑ. එහෙනම් කරන්න පුළුවන් මොකද්ද? එකක් තමයි මෙන්න බහරය ඒ කෙළවරේ ඉල්ල ඇති බහරය අඩු කරනවා. කිලෝග්‍රෑම් 20 වෙනුවට මොකද කරන්නේ? කිලෝග්‍රෑම් 10ක් 15ක් වගේ එකක් දාන්න පුළුවන්.
ලියන්නකෝ භාරය අඩු කිරීම. භාරය අඩු කිරීම. භාරය අඩු කිරීම. ඔව් තව ළමයි දැන් හරි උත්තර කියනවා. ඊළඟ එක bx දුර. ඒ කියන්නේ පුතේ මේ දුරනේ. මෙන්න මේ දුර වැඩි කරන්න පුළුවන්. මේ දුර වැඩි කරන්න පුළුවන්. මේ දුර මේ කප්පිය තව ටිකක් ඈතින් bx දුර වැඩි කිරීම. එතකොටත් මොකද වෙන්නේ? ලම්බ දුර වැඩි වෙනකොට යොදන්න ඕනේ බලය අඩු වෙනවා. ඔන්න දණ්ඩ පහක් කොට ගේට්ටුව වැසීමට බීහිදී තන්තුවෙන් යෙදිය යුතු බලය ගණනය කරන්න. ඒ කියන්නේ ඔන්න ඔය අවස්ථාවේ බීහිදී තන්තුවෙන් යොදන්න ඕනේ බලය ගණනය කරන්න. අපි ගණනය කරලා තියෙනවා. ඒක තමයි මේ ගණනය කිරීම. ඒක තමයි ගණනය කිරීම. මම තව සැරයක් ඔබට ගණනය කරලා පෙන්නන්න. මේ බලන්නකෝ. මේක තමයි මේ ගණනය කිරීම. මම අර පැහැදිලි කරන්නේ මේක කලින් කරේ මේ. ඔන්න ගණනය කිරීම. මෙයා කිලෝග්‍රෑම් 20යි. එතකොට බලය කිලෝග්‍රෑම් නම් 20යිනේ ස්කන්ධය. කොහොමද බලය නිව්ටන් කරේ? කිලෝග්‍රෑම් 10න් අපි ගුණ කළා. නිව්ටන් කරන්න. එතකොට කිලෝග්‍රෑම් 20යි කියන්නේ පුතේ බලය නිව්ටන් 200යි. ලම්බ දුර අපි දැන් දන්නවා 120යි. මොකද මීටර කරන්න ඕනේ එහා පැත්තේ සෙන්ටිමීටර වලින් තියෙන නිසා 100න් බෙදුවොත් 100 කැපෙනවනේ. එතකොට මෙතන 60යි ලම්බ දුර. මෙන්න බලය ඩබ්ලිව්. මේක තමයි අපි හෙව්වේ. 60ට 1යි 120ට 2යි. අන්න එතකොට W සමානයි 100 දෙකෙන් 400යි නිව්ටන්. ඉතාලම හොඳ ප්‍රශ්නයක්. ඊළඟට තියෙනවා තන්තුවේ නැදීම නිසා දණ්ඩ තිරස්ව සමතුලිත වේ. එවිට x ලක්ෂයේදී ආධාරකය මත ඇති කරන ප්‍රතික්‍රියා බලය. අන්න හොඳ ප්‍රශ්නයක්. එතකොට දැන් දණ්ඩ මේ විදිහට සමතුලිත වෙලා තියෙන්නේ. බලන් ඉන්නකො ඒක. දැන් ඔන්න පුතේ මේ දණ්ඩ සමතුලිත වෙලා තියෙන්නේ. x වලින් සමතුලිත වෙනවා. ඒ සමතුලිත වෙනකොට අපි දන්නවා මෙතනින් මෙහෙට ක්‍රියාකලයේ කොච්චරයිද? මෙතනින් ක්‍රියාකලයේ නිව්ටන් 200යි. ඇයි? කිලෝග්‍රෑම් 20යි කියන්නේ නිව්ටන් 200යි. අපි දැන් ගණන් හදලා බැලුවා මෙතනිනුත් පල්ලෙහාට යොදන්න ඕනේ බලය. මෙතනින් පල්ලෙහාට යොදන්න ඕනේ බලය කීයද? 400යි. එතකොට මේක වහලා තියෙන වෙලාවේ මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා තිබුණේ නිව්ටන් 400යි. නිව්ටන් 400යි. එතකොට මේ සමාන්තර බල දෙක. එහෙනම් ඒකේ සංප්‍රයුක්තයේ මත තමයි ඒක තමයි ප්‍රතික්‍රියා බලය. කීයද? 200යි 400යි 600යි. එහෙනම් මේක මත ක්‍රියාත්මක වෙන්නේ නිව්ටන් 600යි. එතකොට මේ අතරත් නිව්ටන් 600ක් ඇති කරනවා. ඒක කීයද? මොකක්ද x මත ඇති කරන ප්‍රතික්‍රියා බලය? නිව්ටන් 600යි. ඒ කියන්නේ මේ දෙන්නගේ සංප්‍රයුක්තය. බලන්න කොච්චර ලස්සනද ඔබේ වයස් සීමාවට ප්‍රශ්නේ නිර්මාණය වෙලා තියෙනවද කියලා. දැන් මේකේ පස්සේ මම හිතන්නේ තව ප්‍රශ්න පත්‍ර කට්ටද? ඔව් ඒ කියන්නේ ලෙසන් රිවිෂන් දෙකක් තියෙනවා. ඒ වගේම මේ සැරේ අපි ලබා දීපු පේපර් එක තියෙනවා. නමුත් මේවා කලබලයට කරන්න බෑ පුතේ. මේවා ඉතාම ඔබව හදාගෙන යන ප්‍රශ්න පත්‍ර. ඒ නිසා ඒකට කවුරුවත් කෑ ගහන්න එපා. කෑ ගහන්නේ නැහැ කවුරුවත්. නමුත් ඕනකට වඩා වේගෙන් කරන්න බෑ. ඊළඟට තියෙනවා මේ බලන්නකෝ. හදිසියේ තන්තුව කැඩී යාම නිසා CD ලණුවක් යොදා සේවකයෙකු මගින් ගේට්ටුව වැසීම සිදු කරන ලදී. සේවකයා ලණුව මත යෙදිය යුතු අවම බලය කොච්චරයි? අන්න දැන් මේක කැඩිලා ගිහින් තියෙනවා. මෙන්න සේවකයා දක්වා මේක සේවකයෙක් ලව්වා මෙතනින් අද්දනවා. සේවකයා යොදන්න ඕනේ අවම බලය කොච්චරද කියලා අහනවා. මේ දුර දීලා කියනවා 540යි. ඒ කියන්නේ දීලා තියෙන පුතේ මෙතන මෙන්න මේ දුර 540. එතකොට හැබැයි ලම්බ දුර කියන්නේ මෙන්න මේ ටික. එතකොට මේක 540යි මේක 60යි නම් දැන් කොච්චරද ලම්බ දුර වෙන්නේ? සෙන්ටිමීටර 600යි මේ දක්වා.
එහෙනම් දැන් ආයි පූර්ණ දෙක සමාන කරන්න. පූර්ණ දෙක සමාන කරන්න තියෙන්නේ. එතකොට බලය කිලෝග්‍රෑම් 20යි කියන්නේ නිව්ටන් 200යි. මේ වෙලාවේ AX ලම්බ දුර 120යි සමානයි. එතකොට බලය දන්නේ නැහැ. බලය මම දාන්නම්කෝ D කියලා. හරි. බලය D ලම්බ දුර දැන් මෙතන හිටම් මෙතෙන්ට. කීයද? 540ට 60ක් එකතු වෙන්න ඕනේ. ඔන්න පුතේ 540ට 60ක් එකතු වුණා නම් කීයද එන්නේ? අනිවාර්යයෙන්ම 600යි. 600. දැන් 600යි. දැන් එනම් මේ පැත්තත් 600 බෙදලා දාන්න, මේ පැත්තත් 600 බෙදලා දාන්න. එතකොට 600ට 600 කැපිච්ච එක වඩිය උක්ත වෙනවා. ඩී කියන්නේ බලයනේ. 200යි. මෙතන කීයද? 3යි. 3 වරක් 1යි 3 වරක් 4යි. එහෙනම් මෙන්න D සමානයි 40යි. මොනවද ඒකට? අනිවාර්යෙන් නිව්ටන්. මොනවද අපේ ළමයි ඒකක වෙන්නේ? අනිවාර්යයෙන්ම නිව්ටන් තමයි ඒකක බවට පත් වෙන්නේ. එහෙනම් මෙතන ලියන්න. සේවකයා යෙදිය යුතු බලය මට ඉඳ නැති සමහෙන් ලියන්න. මෙන්න සේවකයා යෙදිය යුතු බලය සමානයි නිව්ටන් 40යි. ඔන්න පුතේ සේවකයා යෙදිය යුතු බලය නිව්ටන් 40යි. සේවකයා යෙදිය යුතු බලය නිව්ටන් 40යි. මම හිතන්නේ අපේ ළමයින්ට ඒ උත්තරේ එන්නේ නැති කියලා හිතනවා. ඊළඟට තියෙනවා ඉහත එකෙහි පිළිතුරු සොයා ගැනීම සඳහා ඔබ යොදාගත් භෞතික විද්‍යාත්මක මූලධර්මය කුමක්ද? ඔව් ඒකට උත්තරේ සොයා ගන්න අපි පාවිච්චි කරේ බල ගෝරණය අක්ෂයක් වටා බලයක ගෝරණය කියන මූලධර්මය. ලියන්න අක්ෂයක් වටා බලයක ගෝරණය. අක්ෂයක් වටා බලයක ගෝරණය. ඔබට සමාන හිතනවා ඇති පේපර් ක්ලාස් එකේ හදපු ලොකුම ගාන මේ වෙනකොට හදාගෙන යනවා කියලා. ඉතින් ක්‍රමානුකූලවනේ පරිවර්තනය කරගන්න වෙන්නේ. ඊළඟට බලන්න පුතේ අපෙන් අහනවා ඒ සඳහා ප්‍රකාශනයක්. ඒ කියන්නේ අක්ෂයක් වඩා බලයක ගෝරණය සඳහා ප්‍රකාශයක්. ඊට කලින් මට ඉක්මනින්ම කියන්න මේ අපේ බ්‍රහස්පතින්දා පන්තිය මට එක සතියක් බ්‍රහස්පතින්දා උදේ 6ට මේ සතියේ පමණ බ්‍රහස්පතින්දා උදේ 6ට පන්තිය දාමුද 7:30 වෙනකම් 7:30 වෙනකම් ඔව් බ්‍රහස්පතින්දා අමතර පන්ති බ්‍රහස්පතින්දා අපි 10:30ට කරන අමතර පන්තිය අපි මේ සතිය විතරක් උදේ දාමු. මම හැබැයි ඒකේ රෙකෝඩින් එකක් දෙන්නම්. හැබැයි උදේ 6ට කම්මැලි වෙන්න එපා. රෙකෝඩින් එක බලන්න එන්න බැරිම කට්ටිය විතරයි. මොකද විද්‍යුත්වෙන් කතා කරන්න තියෙන්නේ. එන්න බැරිම කට්ටිය විතරයි රෙකෝඩින් එක බලන්නේ. ඊතුරු කට්ටිය පන්තියට සම්බන්ධ වෙන්න. මොකද ඒක නිකු කාලෙට වෙයිද කියලා කියන්න බෑ. හරි. ඒක නිසා මේ අපි ඒ ගැන ඉදිරියට කතා කරමු. බ්‍රහස්පතින්දා උදේ 6ට ලින්ක් එක එනවා කියලා මතක තියාගන්නකො. එතකොට පුංචි ළමයි දැන් මෙන්න අක්ෂයක් වටා බලයක ගෝරණයට ප්‍රකාශයක්. අක්ෂයක් වටා බලයක ගෝරණය සමානයි බලයේ විශාලත්වය ගුණ කරනවා බලයේ උපයෝගතා ලක්ෂයේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බ දුර. එහෙනම් අක්ෂයක් වඩා බලයක ගෝරණය අපි හෙව්වේ කොහමද? බලයේ විශාලත්වය ගුණ කරනවා බලයේ උපයෝගතා ලක්ෂයේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බ දුරේ. ඔන්න ප්‍රකාශය. ඕනනම් ඒකකත් බලන්න බලයේ විශාලත්වයේ නිව්ටන් වලින් ලම්බ දුර මීටර වලින් අපි නිව්ටන් මීටර වලින් තමයි අන්න උත්තරේ මේ ඒකක ලිව්වේ. දණ්ඩ තිරස්ස තුලණය වූ අවස්ථාවේදී ඒ සඳහා තෙබිය යුතු අවශ්‍යතාවයක් ලියන්න. ඔන්න පුතේ දණ්ඩ සිරස්ස තුලණය වෙච්ච වෙලාවේ
ඒ සඳහා තිබෙන්න යුතු අවශ්‍යතාවය. ඒ සඳහා තිබිය යුතු අවශ්‍යතාවයක් ලියන්න. කරුණාකර කියන්නකෝ. වාමාවර්තව ඇති කරපු පූර්ණය මෙන්න වාමාවර්තව ඇති කරපු පූර්ණය දක්ෂිනාවර්තව ඇති කරන පූර්ණයට සමාන හා ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. වාමාවර්තව ඇති කරපු පූර්ණය දක්ෂිනාවර්තව ඇති කරන පූර්ණයට සමාන හා ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. ලියන්න. වාමාවර්තව ඇති කළ පූර්ණය දක්ෂිනාවර්ත පූර්ණයට සමාන හා ප්‍රතිවිරුද්ධ වීම. වාමාවර්තව ඇති කරන පූර්ණය දක්ෂිනාවර්ත පූර්ණයට සමාන හා ප්‍රතිවිරුද්ධ වීම. ඊළඟට බලන්න තමයි අහගන්නකෝ. ඊළඟට එහිදී සිදුවේ නෑ ශක්තිය අපධ්‍යාන ස්ථාන දෙකක්. ශක්තිය අපධ්‍යාන එක ස්ථානයක් තමයි මෙන්න මෙතන අර x කියන ලක්ෂ්‍යය ඇති කරන ඝර්ෂණය. x කියන ස්ථානයේ ඇති කරන ඝර්ෂණය. ඊගාවට තව එකක් තමයි මේ බලන්නකෝ තව එකක් තමයි කප්පිය ගාව ඝර්ෂණයක් තියෙන පුළුවන් ලියන්න. කප්පිය අසල ඇතිවන ඝර්ෂණය. ඊගාවට තියෙනවා ශක්ති හානිය වැළැක්වීම සිදුවේ හැකි ශක්ති පරිවර්තනය. එකක් තමයි චාලක ශක්තිය අර ඝර්ෂණය නිසා තාප ශක්තියට ඇති වෙන්න පුළුවන්. චාලක ශක්තිය. තව එකක් ඉහළ මෙහෙම යනකොට චාලක ශක්තිය විභව ශක්තිය බවට පරිවර්තනය වෙන්න පුළුවන්. තාප ශක්තිය බවට පරිවර්තනය පුළුවන් ඝර්ෂණය නිසා. ඒ වගේම තමයි චාලක ශක්තිය විභව ශක්තිය බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඉහත ශක්තිය හානිය වැළැක්වීමට උපක්‍රම දෙකක්. ඉහත ශක්ති හානිය වැළැක්වීමට උපක්‍රම දෙකක්. මොනවද ළමයි කියන්න බලන්න. මේ ශක්ති හානිය වළක්වන්න අපිට ගන්න පුළුවන් උපක්‍රම දෙකක්. x ස්ථානයට ලිහිස් දැල්ලා තියෙනවා. ඔව් x ස්ථානයේ ග්‍රීස් දැමීම. හරි. තව එකක්. තව එකක් කියන්න පුළුවන්. කප්පිය ඒ කියන්නේ කප්පිය සුමට කිරීම. කප්පිය සුමට කිරීම. කප්පිය අපිට සුමට කරොත් ඝර්ෂණය සෑහෙන දුරකට අඩු වෙනවා. හරි පුතේ. ඔව් තව අපිට ප්‍රශ්නයක් ලියන්න කාලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊටු ටික අපි අනිත් දවසේ කතා කරමු. එහෙනම් මතක තියාගන්න බ්‍රහස්පතින්ද උදේ 6ට ලින්ක් එක එවනවා අම්මයි. විද්‍යුතයේ පාඩම තියෙන්නේ කවුරුවත් මග අරින්න එපා කියන අහිංසක ඉල්ලීමක් කරන්න තියෙනවා. ආයිබෝන් හැමෝටම සුබ රාත්‍රියක්.